සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, මේ වෙනකොට අප සාකච්ඡා කරමින් සිටින්නේ පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධය පිළිබඳව. රූප උපාදානස්කන්ධයේ අප සාකච්ඡා කළා ගියවර වැඩසටහනේදී ස්කන්ධය කියන කරුණට අයිති වන කාරණාවන් වලදී ස්කන්ධයේ කොටස් දෙකකට බෙදෙනවා. කාලය සහ අවකාශය අතර පැවැත්මට කියනවා ස්කන්ධය කියලා. එහිදී ස්කන්ධය කියලා කාලය සහ අවකාශය අතර පැවැත්ම. කාලයට කරුණු තුනක් අයිති වෙනවා. අතීතයේ නිරුද්ධ වී ගිය, වර්තමානයේ හට අරගෙන තිබෙන, අනාගතයේ තවම හට නොගත් කියන කරුණ. කාලයට තුනක්. එතකොට අවකාශයට තමයි ඕලාරික, එහෙම නැත්නම් මුලින්ම ගත්තොත් එහෙම ආධ්‍යාත්මික, බාහිර, ඊළඟට ඕලාරික, සියුම්, හීන, ප්‍රණීත, දුර, ළඟ ආදී විදිහට කරුණු 8කුත්. ඒ ස්කන්ධයට කාරණාවන් 11ක්. ඒතර මේ කාරණාවන් 11ෙදී අප සාකච්ඡා කළේ අතීතයේ නිරුද්ධ වී ගිය රූප ගැන. ගියවර වැඩසටහනේදී සාකච්ඡා කළා. ඊළඟට වර්තමානයේ හට අරගෙන තිබෙන රූප ගැන තමයි අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර ගියවර සාකච්ඡා කළේ අතීතයේ නිරුද්ධ වී ගිය රූපය anu කුමක්ද? අනාගතයේ තාම හට නොගත්තා රූපය anu කුමක්ද කියන කරුණයි. රූපය anu කුමක්ද කියන එක ගැනත් අපි කතා කළා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයට කියනවන්න රූපය කියලා. එතකොට ඒ රූපේත් අපි ඔන්න ඔබට මතකයි සාකච්ඡා කළා කලින් වැඩසටහන් වල. මොනවද මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතු කියන කරුණ. පඨවි ධාතු 20ක්, ආපෝ ධාතු 12ක් මූලිකව, තේජෝ ධාතු 4ක්, වායෝ ධාතු 6ක් පිළිබඳ මූලිකව සාකච්ඡා කළා. එතකොට මේ සියල්ලකින් සෑදුණු දෙයට කියනවන රූපය කියලා. එතකොට උපාදාන කියන වචනේ මතක ඇති. සාසව, ආශ්‍රව සහිත වූ, ආශ්‍රවයන් සමග එක් වූ කියන එක අප සාකච්ඡා කළා. එතකොට එහිදී ස්කන්ධ ඊළඟට තියෙනවා. රූප උපාදාන ස්කන්ධ. රූපය කතා කළා, උපාදාන ගැන කතා කළා. කියුවේ මොකද්ද කියන එක? ස්කන්ධ. ස්කන්ධය තමයි යන්නේ කාලය සහ අවකාශය අතරන්න පැවැත්ම. කාලයට අන්න අතීත, අනාගත, වර්තමාන, අවකාශයට අවලාරික, බයිද්ද, ආධ්‍යාත්මික, සියුම්, ගොරෝසු, හීන, ප්‍රණීත, දුර, ළඟ ඒ කරුණු 8. එහිදී ඔන්න කාලයට, ස්කන්ධයේ කාලයට අදාළව අතීතය කතා කළා, අනාගතය කතා කළා. වර්තමානයේ රූප කියන්නේ මොකක්ද? එතකොට රූප කියනකොට ඔබට මතක ඇති, මතක් වෙන්න ඕනේ නිතරම කිව්වා සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක් ගැන තමයි මේ රූප කියලා කතා කරන්නේ කියලා. රූප කියනකොට මතක් වෙන්න ඕනේ රූපය anu කුමක්ද? සතර මහා ධාතුත්, සතර මහා ධාතුන් හටගත් දේ කියන එක. එහිදී බුදුරජාණන් දැන් දේශනා කරනවා
තත්ත කතමං රූපම් පච්චුප්පන්නං. අපිට මතක ඇති අනාත්ම ලක්ෂණ සූත්‍රයේ. අතීතා නාගත පච්චුප්පන්නං. අතීතයේ නිරුද්ධ වී ගිය අනාගතේ හට නොගත්තා වූ වර්තමානයේ හට අරගෙන පවතිනා වූ රූප යනු මොනවාද? ඒ තමයි යං රූපං ජාතං. අන්නේ තමයි කුමක්ද භාගතුන හටගත්. ඔන්න දැන් හට අරගෙන තියෙනවා. මේ මොහොතේ දැන් හට අරන් තියෙන්නේ. ජාතං. මේ වර්තමානයේ කියලා කියන්නේ ඊටාම සියුම් දෙයක් කාරණාවක්. ඒ තමයි දැන් අපි ගොඩාක් අපි දේවල් දැන් මේ අපි දැන් වෙන දේ කිය අපි ගොඩාක් සමහරවල්ට කියන්නේ අතීතයක් ගැන කතා කරන්නේ. අද වුණා කියලා එහෙම අපි කියනවනේ. ඒතර ඒ ඔක්කොම හැබැයි අද වුණා කියලා කියන්නේ අතීත එකක්. මේ දැන් වුණා කියලා කතා කරන්නේ තියෙන අතීත එකක්. වර්තමානයේ කියලා කියන්නේ මේ ෂණය, මේ මොහොත, මේ තප්පරේ. එතකොට මෙහෙම ඇසුරු සැනක් ගහලා ඇඟිලි ටික මේව කරන්න කලින් අතීතයට ටික ගිහිල්ලා ඉවරයි. එතකොට ආන්න ඒ වර්තමානය කියන එක තමයි මේ අදහස් කරන්නේ. මේ ෂනේ, මේ තප්පරේ, මේ ඇසපි හෙළන මොහොතේ සිදුවෙන්නා වූ යම් රූපං සතර මහා ධාතුන් හටගත් දෙයක් ඇද්ද? යම් ජාතං හටගත්තා උපන්නනාද? සතර මහා ධාතුන්ගේ දෙයක්. ඒ හටගත්ත ගමම මේකේ තියෙන ස්වභාවය මොකක්ද? දැන් අපිට සමහර හටගත්තා කියලා සමහරට එකපාර අල්ලන්න බෑ. හට අරගත්ත ගමන් ඊළඟ මොහොතේ අතීතයට යන්නේ ඒක. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළේ දැන් අපි ගත බද්දේකරත්න සූත්‍රය දේශනා කරන්නේ මෙන්න මේ මොහොත විදර්ශනා කරන්න කියලා. ආන්නේ ඒකයි. අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං අනාගතේ හිතන්නේ යදිතීතං පහීනන්තං පච්චුප්පන්නංච ඒ ධම්මා තත්ත විපස්සති. ඒ මොහොතේ ඒ ධර්ම විදර් කොහොමද එතකොට දැන් අපිට වර්තමානයේ කියන එක මේ මොහොත කියන එකවත් අල්ලගන්න විග්‍රහ කරන්නවත් අපිට තේරෙන්නේ නැතිකොට ඒ තප්පරය අල්ලගෙන විදර්ශනා කරනවා කියන්නේ කොච්චර අමාරු එකක්ද? ඉතින් අපි ඔක්කොම කරන කියන හිතන පතන එක්ක අනාගතේ එක්ක අතීතේ බොහෝ වෙලාවට අතීතේ යන්නේ අපි. අන්න ඒකයි. ඒතර මෙතනදී පච්චුප්පන්නං කියන කාරණාවන විග්‍රහ කරන්නේ කොහොමද? මේ තප්පරේ, මේ ෂනේ, මේ මොහොතේ යම් ජාතං හටගත්තා වූ භූතං හේතු ඵලයන්ගේ එකතු වීමෙන් මේ ෂනේ මේ තප්පරේ දැන් හටගත්තද? භූතං සංජාතං විශේෂයෙන් හටගත්තද? නිබ්බත්තං ඉපදුනාද? අබිනිබ්බද විශේෂයෙන් පහළ වුණාද? පාතු භූතං විශේෂ පහළ වීමක් ඇද්ද? ওই විදිහට පටිච්චසමුප්පන්න වශයෙන් හටගත්තද? සමුප්පපන්නං විශේෂයෙන් හටගත්තද? වර්තමානයේ තුල මේ තප්පරය තුල තිබෙනා වූ සංග්‍රහිත වූ යම් රූපයක් ඇද්ද? ඒ සතර මහා ධාතුන් හටගත්තා වූ දේවල් ওই විදිහට ওই මේ ෂණේ තුල වෙන සිදුවෙනා වූ යම් රූපයක් ඇද්ද? එය වර්තමානයේ හටගත්තා වූ රූපේයයි කියනු ලැබේ. ඒ කියන්නේ මේ අපි කියන දැන් ඔබ අහනවනේ කණින් ශබ්දේ මේ මොහොතේ බලන්නකෝ ඒ තප්පරය තුල. ඒ තප්පරය තුල කියලා දැන් මම වචන ටිකක් කියනවා. දැන් ඒක අතීතයේ ඒ තප්පරය තුල කියන්නේ ඒ වචන ටික ඇහෙන මොහොත. ඒ වචන ටික ඇහිලා ඉවර වෙනවා කියන්නේ ඉවරයි. අතීතයකට ගිහිල්ලා. දැන් සමහරු මෙන්න මේ වර්තමානයේ මේ අතීතයේ මේ පච්චුප්පන්න කියන කාරණාව තුල සමහර අය කියනවනේ. සමහර අය මේ කාරණාවත් පටලවගෙන සමහරු කියන මේ වර්තමානයේ නිවන තියෙනවා කියනවා. මේ ඒ කියන්නේ එක මොහොතක නිවන ආයෙ එකතු කර අකුසල්ද? ඒක වැරදීනේ. මොකද එහෙම ධර්ම විග්‍රහයන් තියෙනවා. අපිට ඇහිලා තියෙනවා. එතකොට එක මොහොතක කෙලෙස් නිවෙනවා ආයෙ ඊළඟ මොහොතේ ඊළඟ තප්පරය ආයෙ කෙලෙස් හට ගන්නවා. එතකොට ඒක වැරදි මේ විදිහට. වර්තමානයෙන් තප්පරයෙන් අතීතයෙන් අනාගතයෙන් එහෙම වෙනස් වෙන්නේ නැහැ. නිවන කියන්නේ අසංකත දෙයක්. මොකද මාර්ගය යන හැම ශ්‍රාවකන සෑම මොහොතෙම තියෙන සංකත ධර්මයකට යයි තත්. නිවන කියන්නේ සකස් කරගත්තා වූ දෙයක ප්‍රතිඵලයක්. ඊට පස්සේ ආය සකස් කරගන්න දෙන එක අසංකතයි කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය සංකතයි.
සකස් කරගන්න නිවනට යන්න සකස් වෙමින් යන මාර්ගය. ඒ අසංකතය කරා ගියාට පස්සේ ආයෙ මොකද්ද මාර්ගය ආයෙ හදන්නේ? ඒකට ආන්නේක සමහරු මේ දැන් මෙහෙම ඇසුරු සෙනක් ගහලා සමහරු කියන දැන් ඔන්න ඇසුරු සෙන ඇහෙනම ඕන තප්පරේ. නිවුණා. ඒක වැරදි. එතකොට මේ පච්චුප්පන්න කියන කාරණේ තුල කියන්නේ නිවනක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නිවන කියන්නේ සාක්ෂාත් කරන නිරෝධයක්. අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පරිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ. ඒ ශේෂ නැතු ඉතුරු කිරීම නිරුද්ධ වීමක් වෙයි. දැන් මෙතන එහෙම එක වචනයක්වත් තියෙනවද බලන්න. නිරෝධය කියන වචනයක්වත් නැහැ. මේ තප්පරයක් මේ ෂණයක් මොහොතක් ගැන කතා. එතකොට මේ නිවනට මේක පටලව ගන්නවා කියන කරුණ අන්න වැරදි වර්තමානයේ කියන එක. ඒ ධර්ම විග්‍රහයන් අන්න වැරදි. ඒතර ඒක තේරුම් ගන්න ඕනේ. මොකද සමහර කෙනෙක් මේ ඔබට සමහරට ඇහෙන්න පුළුවන්. අහලා ඇති. ඒතර වර්තමානයේ තුල නිවන තියෙනවා. ඒක වර්තමානයේ තුල නිවන කතාවක් නැහැ. එතකොට එහෙනම් වර්තමානයේ ඉවරුණාට පස්සේ ආය යන්න තියෙන්නේ මොකේද? මේ වර්තමානයේ කියලා දැන් ඉවර වෙච්ච වර්තමානයේ ඊළඟට අයිති වෙන්නේ මොකද? අතීතෙටනේ. එතකොට ඒක අතීතයේ තුල හරියට නිවිලම තිබ්බ කියමුකෝ. ඒතර අනාගතේනේ වර්තමානයේ ඉවරනවත් එක්ක අනාගතේනේ ආයේ වර්තමානයේ කියන තැනට එන්න තියෙන්නේ. ඒතර අනාගතේ එතකොට ඔටෝ නිවිලා දෙන්නේ නෑනේ. අන්න ඒක ඒව තේරුම් ගැනීම වැරදි කියන්නේ අන්න ඒකයි. ඒතර පච්චුප්පන්න කියලා කියන්නේ හේතුඵලයන්ගෙන් හටගත්තු. මේ හේතුඵල ශණයෙන් ඒ තප්පරේ මොහොතින් මොහොත හට ගන්නවා. ඒ හට ගන්නව නැති වෙනවා. හට ගන්න ඒ හටගත්තා වූ දේ අතීතයට ගියා. අනාගතේ ඒක ආය හටගත්තා. ඒතර ඒ ස්වභාවයයි. අන්න මේ හට ගැනීම තමයි දැන් මහා අතිපදෝප සූත්‍රයේදී භාගතුන දේශනා කරන ඒ බලාගෙන සිටින්න. කණෙන් ශබ්දේන කණයි ශබ්දේ අනේ විදර්ශනා කරන්න. ඒ විදර්ශනා ඥානයන් දියුණු කරගන්න. ඒ තමයි දැන් මේ අතීතයේ නිරුද්ධ වී ගිය රූප කියලා භාවනාවේදී වෙරම තියෙනවනේ විදර්ශනාව. අනාගතේ හට නොගත්තා වූ රූප කියන ඒකත් විදර්ශනා කරන්න ඕනේ. මොකද අපේ හිත කියන එක අනාගතයටත් යනවා. වර්තමානයේ මේ අතීතයටත් ආයේ රූප අරන් ගිහිල්ලා ආයෙ හිතන්න පුළුවන්. වර්තමානයේ මේ තප්පරේ මේ ෂණේ දකින්න දෙයටත් අපි වහයලෙනවනේ. ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ විදර්ශනා කරන්න කියන්නේ. එහෙනම් වර්තමානයේ තුල විතරක් විදර්ශනා කර කර ඉන්න කිය. වර්තමානයේ කරපු ගම හරිනේ. ඒ හිතක ස්වභාවය තමයි අනාගතයටත් යනවා අතීතයටත් යනවා. වර්තමානයේ තුල නිවන තියෙනවා නම් එහෙනම් ඉතින් වර්තමානයේ විදර්ශනා කරන්න කියන එකක් නැහැනේ. ඒ නිවිලානේ. ඒතර ඒක කරුණන්න වැරදි. වර්තමානයේ තුලත් නිවිච්ච අනාගතයේත් ආයේ ඒ රූපයක් නිවිච්ච අතීතයේ හෙත් නිරුද්ධ වී ගිය රූපෙත් නිවිච්ච අන්න ඒකට කියන රූපස්කන්ධයක් ඒක. ඒ රූපස්කන්ධයේ තියෙන රහතන් වහන්සේගේ. අතීතයේ වර්තමානයේ අපි ඔක්කොගෙම තියෙන රූප උපාදානස්කන්ධ. අන්න එතන නිවීමක් නෑ. එතන නිවනක් නෑ. ඒ අපි තුල තියෙන සාසව උපාදානීය. රහතන් වහන්සේ කියන රූපස්කන්ධය තුල සාස උපාදානීය කියන වචන නෑ. අන්න එතකොට ඒ අතීත රූපේ වේවා වර්තමාන රූපේ වේවා අනාගත රූපේ ඒ අන්න නිමිලා. එතනේ තියෙන රූපස්කන්ධ. අන්නේ හොඳට තේරුම් ගන්න ඕන. ඉතිරි මගපල සියල්ලගේම උතුමන් වහන්සේලාගේ තියෙන පංච උපාදානස්කන්ධ. අනාගාමී උතුමන් වහන්සේ සකදාගාමී උතුමන් වහන්සේ සෝවාන් උතුම ඔක්කොගේම. ඒ රූපස්කන්ධ නෙමේවා. රහතන් වහන්සේගේ පමණයි අතීතයේ නිරුද්ධ වී ගිය රූපස්කන්ධයක් තියෙන්නේ. වර්තමානයේ හට ගන්නා වූ රූපස්කන්ධයක් තියෙන්නේ. අනාගතේ හට නොගත්තා වූ තාම වනාගතේ තවම හට නොගත්තා වූ රූපස්කන්ධයක් තියෙන්නේ. අපේ තියෙන්නේ වර්තමානයේ හටගත්තා වූ රූප උපාදානස්කන්ධයක්. ඒ උපාදානස්කන්ධ හටගත්ත අතීතයට ගියා. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අන්න ඒකයි. එතකොට ওই විදිහට ඔන්න කාලය අතීතයේ නිරුද්ධ වී ගිය වර්තමානයේ හටගත්තා වූ අනාගතයේ තවම හට නොගත්තා වූ ඔන්න ඔය කරුණු තුන. අතීතයේ නිරුද්ධ වී ගියා වූ වර්තමානයේ හටගෙන තිබෙන රූප ඊට පස්සේ අනාගතයේ තවම හට නොගත්තා වූ. ඒතර වර්තමානයේ හටගෙන තිබෙන රූපවලදී මෙතනදී භව වශයෙන් නෙමෙයි කතා කරන්න යන්නේ.
ඒක හොඳට තේ දැන් මෙතනදී අර දැන් කලින් වැඩසටහන අපි කියන්නේ භව වශයෙන් නෝ ෂණ වශයෙන් හො විස්තර කරලා. මෙතනදී භව වශයෙන් වර්තමානයේ කතාවක් නැහැ. පච්චුප්පන්නංච රූප කියන එකේදී ඒ ෂණය ගැන විතරයි කතා කරන්නේ. ඒක අන්න හොඳට තේරුම් ගන්න ඕන. වර්තමාන රූපේදී. එතකොට ඔන්න භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා දැන් ඔන්න කාලයේ කොටස ස්කන්ධයේ කාලයට අදාළ කොටස් ටික අපි කතා කළා. අතීත, අනාගත, වර්තමාන. ස්කන්ධයේ කාලයේ කොටසට පස්සේ ඊළඟට කාලය සහ අවකාශය අතර පැවැත්මට ස්කන්ධය කිවිත අවකාශය. අවකාශයට අයිති වෙනවා මොනවද? කරුණු 8ක්. ස්කන්ධයට 11ක් නේ. එතකොට අතීතයට අතීත අනාගත වර්තමාන වශයෙන් කාලයට 3යි. එතකොට එහෙනම් 11 සම්පූර්ණනේ තව කරුණු 8ක් අඩුයි. ඒ යට මොනවද? අජ්ජත්තාවා, බහිද්ධාවා, ඕලාරිකංවා, සුකුමංවා, හීනංවා, ප්‍රණීතංවා, යන්දූරේ සම්තිකේ වුණ කරුණු 8. එතකොට එහිදී පළවෙනි එක මොකක්ද? අවකාශයට අයිති ආජ්ජත්තා කියන එක. නැත්නම් ආධ්‍යාත්මික කියන එක. මොකද්ද මේ ආධ්‍යාත්මික රූපය? ඔන්න ඊළඟ කරුණ. ආධ්‍යාත්මික රූපය. නැත්නම් අපි කියන තමායයි සලකුණු ලබන රූපයයි කියන්නේ මොකක්ද මේ? ඒ ඔන්න විස්තර කරනවා. කොහොමද? යම් රූපං. යම් රූපයක්. අද රූප කියනකොට මොකද්ද මතක තියාගන්න? සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ. දැන් ඔබ මම මේ අපි ඔක්කොම රූප. සතර මහා ධාතුන්ගෙන් හටන්නේ. එතකොට යම් රූපං යම් රූප තේසං සත්තානං අජ්ජත්තං පච්චත්තං නියකං පාටිපුග්ගලිකං උපාදින්නං චත්තාරෝච මහා භූත චතුන්නන්ත මහා භූතං උපාදාය රූපං ඉදං උච්චති අජ්ජත්ත රූපං. එතකොට ওই විදිහට කියනවා කොහොමද? යං රූපං තේසං සත්තානං ඒ සත්වයන්ගේ තම තමන්ට අයත් තම තමන් කෙරෙහි වූ සොක්‍රීය පුද්ගලික වූ පවත්නා වූ රූප වේද. සතර මහා ධාතුත් සතර මහා ධාතුන් හටගත්තා වූ රූප වේද අන්නේ අජ්ජත් රූපයි. ඒ කියන්නේ මේ කුමක්ද? මේ තමා. මම නම් දැන් මේ මගේ මේ රූපය ගැන. ඔබේ නම් ඔබේ පුද්ගලික. දැන් කෙලින් මේ වචනේම තියෙනවනේ. දැන් මේවා වැරදි බොරුයි නෑ එහෙම වෙන්න බෑ කියන බනේ පොත් වහන්සේගේ තියෙන එක මේ කියන්නේ. පාලියෙම කිව්වොත් යං රූපං තේසං ඒ සත්වයන්ගේ කියලා මන්නේ දේශනාව තුල තියෙනවා. සත්තානම් කොහොමද? අජ්ජත්තං පච්චත්තං නියකම් පාටිපුග්ගලිකං වෙනම පුද්ගලික වූ මන්න තියෙන. පාටිපුග්ගලිකං උපාදින්නම් කොහොමද? චත්තාරෝච මහා භූත සතුන්නන්ත මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේට කියනවා අන්න ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවල නිරේන නිරසතාගේ ඒ නිරසතාට වෙන වෙනම ඒ සතාගේ වෙනම ආධ්‍යාත්මික රූප. මනුස්ස ලෝකේ නම් මනුස්ස ලෝකේ ඒ පුද්ගලයාට. තිරිසන් ලෝකේ නම් තිරිසන් ලෝකේ ඒ සතාගේ. ඊට පස්සේ මනුස්ස ලෝකේ නම් ඒ මිනිසයාගේ. දැන් නිමල්, කමල්, අමර, නයන, අරයා මෙයා කීක දැන් අපි වෙන් කරනවානේ. ඒ නිමල්ගේ ඒ පුද්ගලික දැන් කෙලිම පාටි පුද්ගලික පුද්ගලික වූ ඒ සොකීය රූපය ගැන මේ කියන්නේ. හැබැයි සොකීය රූපය කියන්නේත් මොකද්ද? කමල් නිමල් කියලා හැමෝගෙම මේ සොකීය රූපය කියලා හැබැයි වෙන් කරන්න තියෙන අවසාන යන සම්පූර්ණ කාරණාව කියනවා. චත්තාරෝච මහා භූතා චතුන්නංග මහා භූතාන. කමල් කියලා වෙන් කරත් නිමල් කියලා වෙන් කරත් සොකීයයි කියලා. තිරිසන් ලෝකයේ බල්ලා පූසා මීයා කරපොත්තා කියලා වෙන් කරත් මාළුවා කියලා වෙන් කරත් සත්ත්ව ලෝකෙදී නිරේ නිරසතා දෙවි ලෝකේ දෙවි අර දෙවියා මේ දෙවියා ඒ දෙවියා කීක විවිධ නම් වලින් වෙන් කරත් 33 කෝටියක් දෙවියෝ කිව්වත් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ හැමෝගෙම හැබැයි තියෙන්නේ මොකක්ද? චත්තාරෝත මහා භූත චතුත් මහා වෙච්චරයි. කිලිමේ දේශනාවේ ඒ යං රූපං තේසං සත්තාන ඒ සත්වයන්ගේ. එතකොට ඒක ඒ පුද්ගලයාට අන්න ඒ අය අන්න තමාගේ සලකුණු ලබන රූපය කියලා කිව්වේ. එතකොට ඒකට අන්න අපි උපාදින්න ග්‍රහණය වෙලා ඉන්නවා. කොහොමද? සාසවා කෙලස් ඇති වන ආශ්‍රවයන්ගේ කාමයෙන් එක්ක දෘෂ්ටි වශයෙන්
දැන් ඒ දෘෂ්ටි වශයෙන් කියන එක දැන් අපි කාමයේ කියන එකට දෘෂ්ටි වශයෙන් ගමුකෝ. ඒ රූපේට අපි කොච්චර දෘෂ්ටි වශයෙන්ම ගහිලා ඉන්නවද? දැන් සක්කාය දිට්ඨිය කෙලින්ම යන්නේ ඒක කෙලින්ම තියෙන්නේ ඒක. සක්කාය දිට්ඨිය වශයෙන්ම අපි ගෙලිලා ඉන්නවනේ රූපේට. රූපේ තුල ඉන්නවා, රූපේ තමන් කියලා ගන්නවා ආත්මය කියලා, රූපේ ආත්මය කියලා ගන්නවා. ආත්මය තුල රූපේ තියලා කියන ඔය ඔක්කොම අන්න. මෙන්න මේ කරුණටයි තියෙන්නේ. එතකොට ඒකයි මේ පංච උපාදානස්කන්ධෙ විදර්ශනා කරන්න. ඒකනේ සීල සූත්‍රයේදී අපි කතා කළේ ඔබට මතක ඇතිනේ. සෝවාන් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේ සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕන? ඒ කරන්නත් ඕන අන්න පංච උපාදාන විදර්ශනා කරන එකයි. මේ ආශ්‍රව සහිත ස්වභාවය නිසා. ඒ ආශ්‍රව සහිත දෘෂ්ටි වලට දිට්ඨි උපාදානියක් තියෙනවනේ. දිට්ඨි ආශ්‍රවයක් තියෙනවනේ වෙනම තව කිව්වොත් එහෙම. ඒ දෘෂ්ටියෙන් ඒ දිට්ඨි උපාදානියක් කර අරන් යනවනේ. ඒ දෘෂ්ටියෙන් ඔව් සීලබ්බත උපාදානියක් කර අරන් යනවනේ. දෘෂ්ටින්නේ සීලයේ දැන් හරි සිල්පදේ තියෙනකොට ඒ සිල්පදේ වැරදි විදිහකට ඒ කෙනෙක් ග්‍රහණය කරගන්නේ ඔහුගේ දෘෂ්ටියකින් නේ. එතකොට මේ දෘෂ්ටිය තුල ඉඳිමින් න්යා සීලයක් කියලා හිතන් ඉන්නේ. එතකොට ඒක සීලයක් නෙමෙයිනේ. ඒකට ඒ සීලයට කියන්නේ සීලබත උපාදානයක් කියලා ඒකට. ඒක සීලයක් නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීලා හරි විදිහට ඉන්නවා නම් ඒක සීලබ්බත උපාදානයක් නෙමෙයි. දැන් සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නවා කියලා හාල්මැස්සෝ කන එක සතෙක් මැරෙනකොට අන්න ඒක දෘෂ්ටියකින් ඇතිවෙච්ච උපාදානයක්. අන්න ඒක එතන තියෙන එතකොට අන්න සාසවා උපාදානියන් කිව්වේ ඒකයි. ඒ තුලින් ගන්නේ කොමක තමයි සලකන. බර තමා කියලා අන්න තමා සක්කාය දිට්ඨිය තුලින් විශේෂත්වයක් කරා හොයනවන්න. ආත්ම දෘෂ්ටිය තුල ඉදීමින්. ඔන්න ගැඹුරට අපි මේ කතා කළොත් ඔය කතා කළේ ටිකක්. මේ අපි හිතන පතන කරන දේවල් නෝ වෙනදී. මේ සක්කාය දිට්ඨියෙන් හසුරන මේ සාස උපාදානියන් කියන එක සබය කාමයේ ගැන ගත්තොත් වෙනම විග්‍රහයක්. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්ථවාදය. ඒතර බලන්න ආශ්‍රවයෙන් ගත්තොත් එහෙම කාම ආශ්‍රවයෙන් කෙලින්ම කාම උපාදානෙමයි ආයේ. භව ඊට පස්සේ භවආශ්‍රවයෙන් භවයේ යන්න. භවයට විවිධ දැන් අපි එක එකකට ආස කරනවානේ. ඒ භවයේ පැවැත්මට දැන් ඒ ආත්ම දෘෂ්ටිය තුල ඉන්න නිසානේ අපි භවයේ යන්න ආස්ථා කරන්නේ. ආත්ම දෘෂ්ටියෙන් අපි ආත්ම දෘෂ්ටිය කියන කලින් වැඩසටහනේ මතක් කරන්නේ ආත්මය කියන වචනේ. තමාගේ වශයෙන් පවත් ගන්න පුළුවන්. බෑ කියන්නේ මොකක්ද අනාත්මයි කියන එකනේ. තමාගේ වශයෙන් පවත් ගන්න බෑ කියන්නේ අනාත්මයි කියන එක. ආත්ම දෘෂ්ටියෙන් අපි ඉන්නව කොහොමද තමාගේ වශයෙන් පවත් ගන්න පුළුවන්. ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. තමාගේ වශයෙන් පවත් ගන්න පුළුවන් කියන එක. ඒ පුළුවන් කියන දෘෂ්ටිය ඉඳගෙනනේ මාගේ රූපේ මෙසේ වේවා කියලා අපි අන්න අජ්ජත්තං රූපය කියලා අන්න පටන් අල්ලන් ඉන්නේ. ඒතර මාගේ අතීතයේ නිරුද්ධ වී ගිය රූපේ මට මෙහෙම කරගන්න බැරුණ අනාගතයේ මෙසේව කියලා අතීතයත් එක්ක සසඳමින් ගන්න යනවා. වර්තමාන රූපේ මෙසේ පැවතෙන්න ඕනි කියලා. ඒකයි මේ ආත්ම දෘෂ්ටියෙන් කරන බලපෑම. ඒ තුලනේ ඔබ අප හැමෝම ඉන්නේ. ඒ ආත්ම දෘෂ්ටියක දැන් ආත්මයක් ගැන සක්කාය දිට්ඨිය ගැන කතා කරන්නේ බලන්නකෝ. රූපය ආත්මය කියලා පිළිගන්නවා කියනවා. එහෙනම් රූපය අනිත්‍ය කියලා දාන්න තිබ්බනේ. අනිත්‍ය දේ තුල රූපය තියෙනවා කියලා දාන්න තිබ්බනේ. දේශනා කරන්නේ නෑ. අනාත්මයි කියන එකම දැම්මේ ඇයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? අනාත්මය කියන වචනේ තුල දුකත් අනිත්‍යයක් තියෙනවා. අපි කතා කළා කලින් වැඩසටහන් වල. ඒකයි සක්කාය දිට්ඨි රූපේ ආත්මයි කියලා ඔහු පිළිගන්නවා කිව්වේ. මේ අසෘතව පුදක්ජනයා. ඊට පස්සේ ආත්මීය ස්වභාවයෙන් රූපේ හට අරන් තිනවා කියලා. ආත්මයේ තුල රූපේ තියෙනවා කියලා. රූපයේ තුල ආත්මයේ තියෙනවා කියලා. ඔබට මතක ඇති ගද්දුල බද සූත්‍රය අපි කලින් වැඩසටහනක සම්මා දිට්ඨිය කතා කරනකොට අපි ගද්දුල බද සූත්‍රයේ ওই කාරණාවන් අපි එකින් එකට කතා කළා. එතනදී මේ වැඩසටහන් මාලාවේම ගද්දුල බද සූත්‍රය කතා කරපු තැන. මේ විෂයාකාර සක්කාය දිට්ඨිය ගැන.
එතකොට මේ දෘෂ්ටියට අන්න මේ උපාදානීය ස්වභාවය මේ ආශ්‍රවයන්ගේ දෘෂ්ටියෙන් අල්ල දෙනවා. භවයේ පැවැත්මට ආසාවෙන් ගන්න ආත්මීය ස්වභාවයෙන් නේ මේ ඊළඟ ජීවිතේ මට මෙහෙම කරගන්න පුළුවන් ආත්මය කරගන්න යන්නේ. එතකොට භවය ආශ්‍රවයක් වෙන්නේ එතකොට. දැන් අපිම සංස්කාරය හදා අපි මේ සංස්කාර කරන්නේ නැද්ද? දැන් අපි පින කෙරුවත් අපි පතනවනේ. පින කරලා පතන්ද දෙන්නේ නේ හේතුඵල ධාමක ඇතින දෙයක් සංස්කාරය කියන්නේ. අපි පින කරලා පතන්නේ දිව්‍ය ලෝකයන් ලැබේවා කියලා පතනවා. ඒ පැතුම් විදිහට එහෙනම් හැම මිනිස්සයාම එහෙනම් දිව්‍ය ලෝකේ යන්න ඕනේ නේ වෙලහට. එහෙනම් ඉතින් පැතුමින් හරි දිව්‍ය ලෝකෙත් යනවා නම් එහෙනම් පැතුමින් අපි කෙනෙක් නිරේ යවන්නත් පුළුවන්. දෙපැත්තම එහෙනම් වෙන්න ඕනේ. එක පැත්තක් වෙන්න බෑනේ. ඒකේ පැතුමින් කෙනෙක් යවන්න බැරි නිරේ දෙව්ලොවත්. ඒ හැම එකක්ම අන්න මේ හේතුන් ඵලයන්ට අයත්. ඒක අනාත්මයි. අපි ඒක සංස්කාරයත් අපි ආත්ම කර ඉන්නේ. නෑ ඒ බුදුරජාණන් ඒකයි දේශනා කළේ. ආත්ම කරගන්න දෙයක් නෑ. ක්‍රියාව තුල හැසිරෙන්න. ඒ සිත දමනය කරන්න. චිත්තං ධන්තං සුඛා වහං සිත දමනය කිරීම මහා සැපයකි. ඒ සිත දමනය කළොත් අන්න ඒ දමනය වීම හේතුවෙන් යන්න ඵලය ලැබෙන්නේ. ඒ ප්‍රාර්ථනාව නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන්න. ඒ ප්‍රගුණ කිරීමේ ප්‍රගුණ වේවා ප්‍රගුණ වෙන්නකොට අනේ මෙහෙම වේවා යාවා මම ගන්න ප්‍රතන්න දෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ක්‍රියාවෙන් ඔහු යනවන. අන්න ඒකනේ ධර්මය කියන්නේ ක්‍රියාවක් කියලා බුදුරජාණන් දේශනා කරේ. එතකොට මේ ක්‍රියාව තුල යාමෙන් ඇතිවන ප්‍රතිඵලයක්. දැන් අපි ක්‍රියාවකත් ඒ ක්‍රියාවත් ආත්ම කරගන්න ඕන. ඒ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලයත් ආත්ම කරගන්න. මේ හැමදේම ප්‍රාර්ථනාවකින් ආත්මයක් කරගෙන යන්නේ බෑ යන්න. අන්න ඒකයි. ඒකනේ බුදුරජාණන් දේශනා කළේ දැන් ධර්මයේ තුල බලන්නකෝ. මහා කම්ම විභංග සූත්‍රය අරගෙන. දැන් කම්ම විභංග සූත්‍රය ගත්තොත් එහෙම මේ කාරණාවට ගැලපුවොත් එහෙම දැන් දස අකුසල් කරන කෙනා මහා කම්ම විභංග සූත්‍රයේ දේශනා කරනවනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දස අකුසලයෙන් යුතු වෙලා ඉන්න කෙනා. එයා යන්න පුළුවන් කියලා දෙව්ලොව. ඒතර අපි ඒකාන්තකෙම කියන පව්කාරයා ඒකාන්තයෙන්ම නිරේමයි කියනවා. හැබැයි දේශනාවේ මහා කම්මවිභංග සූත්‍රය කියන භාග්‍යතුන් දස අකුසල් කරන කෙනා මේ ජීවිතේ කෙනෙක් දස අකුසල් කරනවා. නමුත් ඊළඟ ජීවිතය ගිහිලා දෙව්ලොව උපදිනවා කියනවා. බුදුරජාණන් වැරදිලාද? නැහැනේ. එතන බුදුරජාණන් දේශනා කරන ඇයි අපි මේ ඉන සසර ගමනේ කරපු පිනක් අපිට මතුවලා එන්න පුළුවන්. ඒ පිනෙන් අන්න අර මේ ජීවිතය පව් කරාට පින කලින් මතුවලා පිනක් මතුවලා ඇවිල්ලා එයා දෙව්ලොව වරන් යන්න පුළුවන්. හැබැයි මේ පව් උපාක දෙන්නේ නැතුව දෙයාට දෙනවා. හැබැයි එහෙදි දෙව්ලොවේදී ආ ඊළඟට ගියාට පස්සේ දෙව්ලොවදී ආ ගුණයක් දිනු කරගෙන ඉහළට ගියොත් හරි. එහෙම නැතුනොත් අන්න යා මේ කරපු එකට අන්න ආයි පල්ලහැට එනවා. ඒතර මේ අපි හැම එකක්ම ඒකාන්ත ආත්ම කරගෙන ඉන්නේ. එතකොට තියෙන්නේ ධර්මයක හැසිරීම. ඒකයි මේ ධර්මයේ තුල තියෙනවා කිව්වේ. ඒ අපි කරන කින අනුවයයි. දැන් අපි මේ පොඩ්ඩක් අටසිල් ටිකක් අරගෙන මේ මලක් පහන හැම හිතන්ගෙන දැන් රහතන් වහන්සේට එහානේ සමහරු ඉන්නේ. බුදුරජාණන්සේට එහානේ සමහරුන්ගේ අවබෝධය. පොඩි ධර්ම කාරණා ටිකක් දැනගත්තොත් එහෙම ආනන්ද මහ රහතන් වහන්සේට හැර ධර්ම භාණ්ඩාගාරිකනේ. මේ පොඩ්ඩක් මේ විනය පොඩ්ඩක් ඉගෙන ගත්තොත් එහෙම මේ පොඩ්ඩක් කියන්න පුළුවන් වුණොත් එහෙම උපාලි මහ රහතන් වහන්සේත් එහා විනයාචාර්යනේ. එහෙම එකන්නේ අපි තුල තියෙ හැම එකම අපි ආත්ම කරන්නේ ඉන්නේ. ආත්ම දෘෂ්ටිය කියන්නේ අනේ ඒකයි. ඒ ආත්ම දෘෂ්ටියම ගැලවෙනවනේ. සක්කාය දිට්ඨිය ගැලවුණා කියන්නේ ඒකයි. ආත්ම දෘෂ්ටිය දුක අනිත්‍ය සියලු ඒකයි එතෙන්ට රූපය ආත්මයි කියලා පිළිගන්නවා කිව්වේ ශ්‍රාවකේ. පසුතෝ පුතක් ජනය. ඒකයි සක්කාය දිට්ඨියට දැම්මේ. මෙන්න මේ කරුණ. අපි මේ අල්ලන් ඉන්නේ එක. ඒකයි සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙච්ච ගමන්ම ආධ්‍යාත්මික රූපය ගැන
ඒ ශ්‍රාවකයා තුල අන්න සක්කාය දිට්ඨිය නිදහස්. හැබැයි ඒ තව එකක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික රූපේ සම්බන්ධයෙන් දෘෂ්ටියෙන් නිදහස් වුණාට අවිජ්ජා නුසේ තියෙනවා. අන්නේ අවිජ්ජා නුසේ තිබෙන සාසව අවිජ්ජා ශ්‍රවේ තියෙන නිසා ඒ ශ්‍රාවකයන් උපාදාන වලින් අත්වාදයෙන් නිදහස් නැහැ. තාම මම වගේ කියන හැඟීම තියෙනවා. අවිජ්ජා ශ්‍රවයේ සම්පූර්ණ නිදහස් වෙච්ච ගමන්ම අන්න උපාදාන පැත්තෙන් තියෙන අත්වාදයේ ගැලවෙනවා. ගැලවිච්ච ගමන් මේ උතුමන් වහන්සේ මොකද්ද? රහතන් වහන්සේ. එතකොට අන්න තිබෙන්නේ ආධ්‍යාත්මික අජ්ජත් රූප උපාදානස්කන්ධයක් නෙමෙයි. එතකොට තියෙන්නේ අජ්ජත් රූප ස්කන්ධයක්. අන්න ස්කන්ධ උපාදානිය යන වෙනස කිව්වේ ඒකයි. මතක් කරගන්න කන්ද සූත්‍රය. ඒතර ওই විදිහට ආධ්‍යාත්මික කියන කරුණ පච්චුප්පන්න අජ්ජත් ඕනේ කරුණ තේරුම් ගන්න. ආධ්‍යාත්මික රූපය තමයියි සලකුණු ලබන. ඔය අවකාශී ඊළඟට බහිද්ධා රූපං. දැන් වෙන් කරන්න මතක තියෙන අවකාශයේ කරුණ වට අජ්ජත්තාව බහිද්ධාව. කරුණ දෙක කියන්නේ. ඕලාරිකං වා සුකුමං වා. හීනං වා ප්‍රනීතං වා. පීන ප්‍රනීත. දුර ළඟ යට. දැන් අපි කතා කරන්නේ අවකාශයේ ස්කන්ධයේ අවකාශය කියන කොටසට අයිති අජ්ජත් රූපේ යනු කුමක්ද කියන එක විග්‍රහ කළා. බහිද්ධා රූපය. තත්ත කතමං රූපං බහිද්ධා. මොකද මේ බහිද්ධා රූප කියලා කියන්නේ? බාහිරයේ සලකුණු ලබන රූප කියලා කියන්නේ. ඔන්න දේශනා කරනවා යං රූපං තේසං දැන් අතනදී විස්තර කළේ කොහොමද? අජ්ජත් රූපෙදී තේසං සත්තානං අජ්ජත්තං. ඒ සත්‍යයට ආධ්‍යාත්මිකව. දැන් මෙතනදී දේශනා වෙන්නේ ඕන බලන්න වෙනස. යං රූපං තේසං පරසත්තානං පරපුග්ගලාන. ඒ පුද්ගලයන්ට පර කියලා කියන්නේ බාහිර කියන එකනේ, පිට කියන එකනේ. එතකොට පිට බාහිර කියන එක. එතකොට පරසත්තානං පරපුග්ගලාන. ඒ බාහිර සත්වයින්ට ඒ කිනෙක. දැන් අජ්ජත්ව සිටින බාහිර කෙනා. දැන් මට බාහිරව දැන් පේන්නේ, දැන් මට බාහිරව පේන්නේ කවුද? ඔයගොල්ලෝනේ. එතකොට ඔබ පරසත්තානං අන්න. ඔබට පේන්නේ කවුද? දැන් ටීවී එක දිහා බලන් ඉන්නවනම් මමනේ. එතකොට මම පරසත්වෙක්. ඔබත් එක්ක සිටින ගෙදර අනිත් අය. එතකොට මේ ඔක්කොගෙම තියෙන සතර මහා ධාතු හැබැයි. මේ සරලව බුදුරජාණන් විග්‍රහ කරන්නේ මේ. පරසත්තන ඒ සත්වයන්ගේ ඒ සත් දැන් අපිට මනුස්ස ලෝකේ අපි ඉන්නකොට දැන් මම මනුස්ස ලෝකේ ඔබ මනුස්ස ලෝකේ ඔබ මනුස්ස ලෝකේ ඔබත් එක්ක ඔබ මනුස්ස ලෝකේ සිටින අනිත් හැම දෙනා. ඒතර අනිත් ලෝකවල ඉන්න හැම අනිත් සත්වයෝ ඒ ඔක්කොම අන්න පරසත්තාන. තමා නැතුව අනිත් එළිය හැමෝම ලෝක වශයෙන් විවිධ වරින් ගත්තත් ඒ ඔක්කොම අන්න පරසත්තානම් පරපුග්ගලන තේසං ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවල පරසත්තානම් පරපුග්ගලන අජ්ජතම් පච්චතන් නීයානිකම් පාටිපුග්ගලිකම් උපාදින්නම් අන්න ඒ සත්වයන්ගේ ඒ කෙනාට ආධ්‍යාත්මික වූ අන්න ඒ දේ තමයි බාහිර රූප. ඒ බාහිර රූපය කියලා ගත්තත් එතන තියෙන්නේ කොහොමද කියනවා? චත්තාරෝච මහා භූතා චතුන්නන්ත මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතු සතර මහා ධාතුන් හටගත් රූපේ. එතකොට මේ හැම එකකටම පොදු කරුණක් තියෙනව නේද? අතීතයේ නිරුද්ධ වී ගිය රූපය කියලා ගත්තත් සතර මහා ධාතු සතර මහා ධාතු ගෙන් හටගත්ත. වර්තමානයේ හටගත්ත කියලා රූපය කියලා ගත්තොත් සතර මහා ධාතු සතර මහා ධාතුන් හටගත්ත. කාලයට අනාගතයේ තවම හට නොගත් කියලා ගත්තත් ඒත් හට ගන්න තියෙන රූපය කියලා හට ගන්න තියෙන ඒත් සතර මහා ධාතුන් හටගත්ත දෙයක්. ආධ්‍යාත්මික කියලා සැලකුවත් ආධ්‍යාත්මික රූපය කියලා ගත්තත් ඒත් තියෙන සතර මහා ධාතුන් හටගත්ත දෙයක්. බාහිර කියලා සැලකුවත් බාහිර රූපයක් කියලා ගත්තත් ඒ තියෙන සතර මහා ධාතුන් හටගත්ත දෙයක්. ඔකට ලස්සන කතාවක් තියෙනුනේ සුමනා සූත්‍රයේ අටුවාවේ කතාව. සුමනා සූත්‍රයේ සුමනා අර බණ දාන දෙන වෙලාවේ අර තියෙන්නේ ඔබ නිතරම අහලා තියෙන්නේ දාන ශාලාවේදී කුමක්ද පබ්බජිතස් උපකාරානි පුඤ්ඤානි දේව භූතස් උපකාරානි පුඤ්ඤානි කියන ඔය ඒ සූත්‍ර දේශනාවේ අටුවාවේ තියෙන ලස්සන කතාවක්.
විදර්ශනා කරපු ස්වාමීන් වහන්සේ නමකුයි දානෙ දුන්න ස්වාමීන් වහන්සේ නමකුයි මෙරළ ගිහිල්ලා දෙව්ලොව ඉපදෙලා ආය මනුස්ස ලෝකෙක එනවා. හොඳට දානෙ දුන්න කෙනා රාජපෞලිය උපදිනවා. එකම දවසේ එකම වෙලාවෙ ඉපදින මනුස්ස ලෝකෙ දෙන්න. රජතුමාගේ පුරෝහිතයාගේ දරුවෝ දෙන්න. එතකොට රජපුලේ අර කෙනා දානෙ දීලා ඒ කෙනා ඔන්න මේ පොඩි බබා හොඳට සිරිහානි ඉපදෙනවා. සිරිහානි නිදා ගන්නවා. අර කෙනා ඊට වඩා පහත ආසනයක පහළ ඊට සැප පහසුකම් අඩු එක්ක ඉපදෙනවා. එතකොට අර දානෙ දීපු ළමයයි දැන් දානෙ දීපු කෙනානේ ඇඳේ ඉන්නේ රජතුමාගේ පුතා. විදර්ශනා කරපු කෙනා විදර්ශනාව ගොඩක් පුරුදු කරපු කෙනානේ පුරෝහිතගේ බබා වෙලා ඉපදුනේ. දැන් ওই බබාලා දෙන්න ඉන්නේ. එතකොට අර දානෙ දුන්න බබා කියනවා කොහොමද අර පුරෝහිතගේ බබාට කියන විදර්ශනා කරපු බබාට කියනවා ඒ කාලේ දැන් මේ අතීතයේ දෙන්න පුරුදු කළේ. ඒ කෙනාට කියනවා මොකද්ද? ඔබට ඕක නේද මම දානෙ දෙන්න කිව්වේ. ඔබට සැප අඩුයි ඕක නේද? දැන් ඉතින් ඔබ මට වඩා පල්ලෙහා ඉන්නේ කියලා. එතකොට විදර්ශනාව කරපු කෙනා කියනවා hina වෙලා ඒ බබා කියනවා අනේ ඔය හේ ඔතන ඔය ඇඳේ නිදාගෙන හිටියත් මම මේ පහළ ඇඳක ඔබේ මම මේ නිදාගෙන හිටියත් මේ දෙකේම තියෙන හැලෝ සතර මහා ධාතුනේ කියනවා. එතකොට ආන විදර්ශනාව. එතකොට ඒක මේ හැම එකකම බාහිර ආධ්‍යාත්මික හීන ප්‍රණීත දුර ළඟ කියලා මොකේ ගත්තත් තියෙනවා කිව්ව විදර්ශනාවක තියෙන වටිනාකම කියන්නේ ආන්නේ ඒකයි. ඒ තුලින් ඇරි අර්බුදයක් කෝලාහලයක් හත ගන්න නැහැ. දැන් ඒ ළමයාට හිතුන්නේ නැහැ නේ අරයාගේ ඇඳ කොල්ල කන්න ඕනේ කියලා ගිහිල්ලා. වෙනම රට ගන්න ඕනේ කියලා හිතෙන්නේ නේ. ඒක විදර්ශනා ඥානයක තියෙන වටිනාකම. දන් දෙන්න එපා කියනව නෙමෙයි. ඒකයි දානය කියන්නේ ඒකනේ භාග්‍යවතුන් දේශනා කළේ. දාණයෙන් ගන්න සැපය. ඒ සැපේ ලැබුණා. හැබැයි විදර්ශනා ඥානය ලැබුණේ නැහැ නේ යට. දාණයෙන් ගන්න සැපේ. ඒ කතාවෙන් තේරුම් ගන්න තියෙන්නේ ඒකයි. විදර්ශනා ඥානයක තියෙන බලපවත්කමක ඒකයි. ඕකෙත් හලෝ මේකෙත් හලෝ තියෙන දෙකම සතර මහා ධාතුනේ කිව්වට බබා. ඒතර ආන්නේ කතාව. ඒතර ඒක ඇහෙනවනේ සුමනාට. ඒ ළමයි දෙන්නගේ ඒ බරපතලක අද පොඩි උන් මොනවද කියන්නේ? බෙන්ටෙන් ගැන කියයි. පිස්සු ඉස්සර නම් අපිට නම් තිබි පිස්සු පූස දොස්තර හිත වගේ ඔය කතා කාටුන්. දැන් අමුතු ඒවා අපිටවත් දන්නේ නැහැ. ඒ වගේ නේද ළමයි කියන්නේ. එතකොට ඒ අර ළමයි දෙන්න මේ වගේ විදර්ශනාවක් ගැන කතා වෙනකොට පින්වත්නි හරි ආශ්චර්යයිනේ. ඒ කිල්ල සුමනා කියනවනේ භාගතුන් වහන්සේ. ඒ වෙලාවනේ භාගතුන් වහන්සේ මේ පින ගැන වර්ණනා කරලා ඔය විදිහට විස්තර කරන්නේ. පැවිද්දටත් උපකාර වන්නේ පිනයි. පබ්බජිතස්ස පිපකාරානි පුඤ්ඤානි. දේව භූතස්ස දෙවිවරුන්ට උපකාරන්නේ පිනක් සැප විඳින්න නම් කියලා. එතනදී විදර්ශනාවට පින උමනා වෙනවා කියලා කියන්නේ. පින ඒ කියන්නේ විදර්ශනාවෙන් පිනෙන් විදර්ශනාව හදලා දෙනවා කියලා කියන්නේ. විදර්ශනාවට පින උපමා වෙනවා කියලා නෙමෙයි මම කිව්වේ. හරියට කියවුනොත් කියවෙන්න ඕනේ පිනෙන් විදර්ශනාව ඇති වෙනවා කියලා කියන්නේ. ඒ පිනෙන් විදර්ශනාව ඇති වෙන්නේ නැහැ කියන ප්‍රශ්නෙත් අහනවා. කොහොමද දෙන්නම නිකලෙස් වුණොත් සමානද කියලා අහනවා. හැමදේම වෙනස් අසමානයි. සමාන වෙන්නේ නැහැ. ඒතර ආන්නේ ඒකයි. ඒ පිනේ යන විවිධත්වයේ ඒ අනු අන්නේ පිනේ කියන්නේ ඒක පින කිවිස් සුඛසේතම් බික්කවේ දවයිතම් පුඤ්ඤං කිව්වේ ඒකයි. මග ඵලයේ වෙනස්කමක් නැහැ දෙන්න කියන්නේ. ඒකේ අරහත්ත්වයේ වෙනසක් නැහැ දෙන්නගෙම. මග ඵලයේ ලැබුව සෝවාන් වුණොත් එයත් මෙයා සෝවාන් වුණොත් අර රජතුමාට 아무තු සෝවාන් වීමක් පුරෝහිතට 아무තු හීන කුලයට 아무තු සෝවාන් එහෙම එකක් නැහැ. ඥානයක සමානයි. සැපේ හම්බුනේ දෙන්නගේ සැපේ වෙනස් වුණේ නැහැ පිනින්. ඒකයි සුඛසේතම් බික්කවේ අදිවත්න යදිදම් පුඤ්ඤං කිව්වේ. පිනේ යනු සැපේට කියන නම කිව්වේ. පිනේ යනු විදර්ශනාවට කියන නම කිව්වේ නෑනේ. අනේ ඒව හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ඔය අපි දැන් මේ අද අපි කතා කරපු මාතෘකාවට ආයවොත් ඔන්න ආධ්‍යාත්මික බාහිර පච්චුප්පන්න කාලයේදී අපි කතා කළා පච්චුප්පන්න රූප ගැන. අපි ඔන්න දැන් අද කතා කරපු ටිකේ සාරාංශය ගැන කතා කළොත් ඒ තමයි පච්චුප්පන්න රූපය ගැන කතා කළා. වර්තමානයේ හට ගන්නා වූ ඒ තමයි ඔබට මතක ඇති හේතු ඵල වශයෙන් මෙතන භව වශයෙන් දැන් අනිත් ආධ්‍යාත්මික
එතනදී දැන් අතීතයේ නිරුද්ධ වේගය අනාගතයේ හට නොගත්තා වූ කියනකොට භව හෝ වේවා ෂණ හෝ වේවා කියන කරුණ දෙකම අදාළ වුණා. හැබැයි වර්තමාන රූපයට කතා වෙනකොට ෂණේ ගැන පමණයි කතා වන්නේ. ඔබට මතක ඇතිෙහිදී ඒ තමයි ජාතම් භූතං සංජාතං නිබ්බත්තං අබිනිබ්බත්තං පාතු භූතං ඔය ආදී විදිහට ඒ කියන්නේ හටගත්තා වූ හේතුඵලයන් වශයෙන් හටගත්තා වූ විශේෂයෙන් හටගත්තා වූ ඔය විදිහට කතා කළා. යම් රූප. එතකොට වර්තමානයේ හටගෙන තාව මේ තප්පරේ මේ ෂණේ මේ මොහොත ගැන කතා කළේ. ඊට පස්සේ මේ ඔක්කොම අතීත අනාගත වර්තමාන කාලයට නිස්කන්ධයයිති වෙන්නේ. ඊට පස්සේ ස්කන්ධයේ ඊළඟ කරුණු ටික අවකාශයට කරුණු 8ක් අයිති වෙනවා කිව්වා. ඒ මුල් කරුණු දෙක තමයි ආධ්‍යාත්මික බාහිර කියන කරුණ. ඒතර ආධ්‍යාත්මික බාහිර කියන කරුණු දෙකේදී ඔබට මතක ඇති. අජ්ජත් බහිද්ද වශයෙන් ආධ්‍යාත්මික විස්තර කරා කොහොමද? යං රූපං තේසං සත්තාරං අජ්ජත්තං පච්චත්තං නියකං පාටිපුග්ගලං උපාදින්නම් චත්තාරෝත මහ භූත චතුන්නන්ත මහ භූතං උපාදාය රූපං ඉදං උච්චති අජ්ජත්ත රූපං. ඒ සත්වයන්ගේ තම තමන් අයත් තම තමන් කෙරෙහි වූ සොක්‍රිය වූ පුද්ගලයෙකු පාසා පවත්නා වූ උපාදින්න වූ අන්න උපාදින්න වූ සාසවං උපාදානියන්ගේ උපාදින්න වූ යම් රූපයක් වේද ඒ මොනවද? සතර මහා භූතත් සතර මහා භූතයෙන් හටගත්තා වූ රූප ආධ්‍යාත්ම රූපයයි කියනු ලැබේ. ওই විදිහට අපි සාකච්ඡා කළා. බාහිර රූප ගැන කතා කළා. අවකාශයටයි ස්කන්ධේ. ඒ තමයි යං රූපං තේසං පරසත්තානම් පරපුග්ගලානම් අජ්ජත්තං පච්චත්තං නියකං පාටිපුග්ගලිකං උපාදින්නම් චත්තාරෝත මහා භූතා චතුන්නන්ත මහා භූතං උපාදාය රූපං ඉදං උච්චති රූපං බහිද්දා. ඒ කිව්වේ මොකද්ද? මේ අපි කතා කරපු එක සරලව ආයන්නේ අවසන් කරන්න. ඒ පරසත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඒ පරසත්වයට පරපුද්ගලයාට අන්න ආධ්‍යාත්මික වූ මෙන්න කියනවා. පුද්ගලයන්ගේ ආධ්‍යාත්මික වූ තම තමන් කෙරෙහි වූ සොකීය වූ පුද්ගලයෙකු පාසා පවත්නා වූ උපාදින්න වූ සාසවං උපාදානීය උපාදින්න වූ යම් රූපයක් වේද සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත් එය අන්න බහිද්ධා රූපයයි. ඒකටත් අන්න එතකොටත් ඒකත් රූපපාදාන ස්කන්ධයක්. ආධ්‍යාත්මික රූපපාදාන ස්කන්ධයක්. අතීතයේ ওই විදිහට වෙන් වෙනවන්නේ. අතීත අනාගත වර්තමාන වශයෙන් මේ රූපපාදාන ස්කන්ධය ගැන තමයි ඔන්න විග්‍රහ කළේ. දැන් මේ වෙනකොට රූපපාදාන ස්කන්ධයේ රූප කියනකොටද කතා කළා. උපාදාන වචනේ විග්‍රහ කළා. ස්කන්ධ සහ රූපස්කන්ධය සහ රූප උපාදාන පංචස්කන්ධය සහ පංච උපාදාන ස්කන්ධය වෙනස විග්‍රහ කරමින් කන්ද සූත්‍රය අරගෙන අපි උපාදාන කියන වචන විග්‍රහ කළා. ස්කන්ධේ කාලය සහ අවකාශ අතර පැවැත්ම ස්කන්ධය කියුවේ ඒකේ කාලයේ අතීත අනාගත වර්තමාන කතා කළා. අවකාශයට අයිති කරුණු 8න් කරුණු 2ක් අද කතා කළා. ආධ්‍යාත්මික රූපයත් බාහ්‍ය රූපයත් ගැන. එතකොට ඊළඟ වැඩසටහනේදී අපිට තියෙන්නේ ඊළඟ කාරණාවන් ඕලාරිකං සුකුමං හීනං ප්‍රනීතං යන් දූරේ සන්තිකේ කියන්නේ ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ රූප කියන්නේ කොමක්ද බුදුරජාණන් විග්‍රහ කරලා තියෙන ආකාරය දැනගන්න. ඉතින් මේ විදිහට අපටත් මේ පංච උපාදානස්කන්ධය විදර්ශනා කරමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාටද වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. 34 වන චරත භික්කවේ චාරිකං ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ දරන්නේ අතුරුවල ගිරිඋල්ල පදිංචි පින්වත් ආර්.එච්. ශාන්ත නිමල්ද සිල්වා මහතා සහ සහෝදර සහෝදරියන් මුණුබුරු මිනිමිරියන් ඇතුළු මේ පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව ප්‍රධාන අරමුණ වන්නේ 2020 11 වන මාස 17 වන දින මිය පරලොව ගිය එච්.එම්. ලීලානෝනාද සිල්වා මෑණියන්ටත් වසර 10කට පෙර මිය පරලොව ගිය පියාණන්ටත් පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවයි. රැස් කරගන්න යෙදුණු සීල පින අප ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. සක්දෙව් රජුන්, දතරාෂ්ඨ, විරුද්ධ, විරූපාක්ෂ, වෛශ්‍රවණ සතරවරම් දෙව්මා රජදරුවන් ප්‍රධාන සීල දෙවිවරුන්ටත් ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දෙවිවරුන්ටත් මේ පින්බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සීල දෙවිවරුන්ටත් ඔබ අප සීල දිනාගේම ඉෂ්ට දේවතාවරුන්ටත් ලක්දෙව් බුදු සසුන සුරකින්න සුමන සමන් දෙවියනුදුන් උපුල්වන් දෙවියනුදුන් ඇතුළු නානා නම් ගොත් වාසී ප්‍රදේශ භාර පලාත් භාර සීල දෙවියෝද සීල බ්‍රහ්මයෝද මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන දෙවියන් බ්‍රහ්මයින්
දිව්‍යාවසයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සේක බල ධර්මයෙන් වැඩෙත්වා පිණින් සතුරුනි සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සිළු දෙනාටත් අදින මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන ශාන්ත නිමල්ද සිල්වා මහතා සහෝදර සහෝදරයන් ඇතුළු මුණුබුණු මිරිවෙන් ඇතුළු පවුලේ සෑම දෙනාටම සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් මේ පින්නතුන් නමින් මිය පරලොව යන්ට 2020 11 වන මාස 17 වන දින මිය පරලොව ගියේ එච්.එම්. ලීලා නෝනාද සිල්වා මෑණියන්ටත් වසර 10කට පෙර මිය පරලොව ගියේ පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාතීන් පින් බලාපොරොත්තුෙන් ඇද්ද ගුරු දෙමාපිය ඥාති වර්ගයේ අනන් සසර පුරා මේ මොහොත දක්වා ඒ සියලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සීලුම පුණ්‍ය ධර්මයන් අද දින මේ උතුම් පින්කමේ දායකත්ව දරු අතුරුවල ගිරිඋල්ල පදිංචි පින්වත් ආර්.එච්. ශාන්ත නිමල්ද සිල්වා මහතා සහ සහෝදර සහෝදරියන් මුණුබුරු මිනිබිරියන් ඇතුළේ පවුලේ සියලු දෙනාමත් සුජීවත්ව සිටින ඒ දූදරු මිනිබිරියන් හැම දෙනාමත් විජේස ගතව සේවයේ නියුතු දූදරුවන්ටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සේවය කරන මුණුබුරාටත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණය සැලසේවා. ඒ හැම දෙනාම කරන කියන සිතන පතන සියලු ධාර්මික කිතුම් පෙතුම් රැකී ආරක්ෂා වේලෙන්දාම් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ හැම දෙනාටමත් තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් සුවසේ පින් දහම් කටයුතු නිරත වෙමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වේවා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනය දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. ඒ වගේ මේ පින් ලක්වාසී ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. මහා සංඝරත්නයේද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම උපකාර වේවා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිත මිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන නන් අයගෙන් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් සමලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනය දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. කරන කියන සිතන පතන සියලු ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙලෙන්දාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දැත්තම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොරව සුවසේ සීලාදී ගුණධර්ම දියුණු කර ගනිමින් භාවනාදී ප්‍රතිපත්ති ධර්මයන් යෙදමින් සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.